හොඳයි ගාමිණී දෙවියන් වහන්සේ ස්තුති කරමින් අපි දෙවිඳුන්ගේ අනන්ත වචනයට ඇතුළු වෙන්න යනවා. සෙනෙහවත්ය අපි මොහොතක් දෙවිඳුන්ට ගෞරව කරමින් දේව වචනය උදෙසා යාත්‍රා කරමු. අපි දෙවියන් වහන්සේ ත්‍රිවිධ දෙනෙක් පියාගෙන දෙවිඳුන්ගේ අනුකම්පාවයි දෙන්න. ස්වර්ගද පොළොවේද සියලු බලයන් තවුන ආරපියාණනි අපි ඔබගේ දිව්‍යමය පාද පාමුලට වෙනවා. ඔබ වහන්සේ අපිට කතා කරන්න ඔබ වහන්සේම කතා කරන්න පියාණනි අපිට මනුස්සාණක් නෙවෙයි අපිට ඔබ වහන්සේගෙන් ඇසෙන හදා දෙවි පියාණනි ඒ උදෙසා මම දාසය ලෙස මම ඔබ ඉදිරියේ වාඩි වෙනවා. ස්වාමීන් වහන්සේගේ වාජනයක් ලෙස වාඩි වෙනවා. ස්වාමීනි කිසිම ගෞරවයක් මට අයිති නැහැ. මම ඔබ වහන්සේගේ අතේ වාජනයක් විතරයි. ඔබ කැමති ලෙස ඔබගේ සෙනගට ඒ බෙදා දෙන්න. ස්වාමීන් වහන්සේ කෙනෙක්වයි යූදස්ලා අසුනවල පිටස ඔබගේ සෙනගට ඔබගේ වචනේ ජීවනයේ බෙදා දෙන්න. දැන් ඔබ විශුද්ධ දායක බාරයි මුළු සෙනගගේ හදවත ඔබගේ දාසයන මම ඔබගේම වචනය ඔබ ඉදිරියට කරවයි. ඔබ අතර සම්සාසුති යේසුස් ක්‍රිස්තුස් වහන්සේ උතුම් වූ ජීවමාන නාමයෙන් ආමේන් ආමේන්. සෙනෙහවත්ය දවසේ දෙවියන් වහන්සේ අපිට කතා කරන්නට සැලසුම් කළ තිබෙන වචනය තමයි සිත අලුත් කරගෙන සමාදානය ලබන්න. හලෙලූයා. සිත අලුත් කරගෙන සමාදානය ලබන්නා වූ කෙනෙක් වෙන්න ඕන. ආමේන්. සිත අලුත් කර ගැනීම අපේ වගකීමක් කියලා ශුද්ධලියවිල්ලේ කතා කරනවා. සෙනෙහවත්ය ශුද්ධලියවිල්ලේ දෙන්නා වූ ඒ අනාගත පරිවිඩේ පැහැදිලි කිරීම මොකක්ද? අපි එන්නතම් පාවුතුමා නිතරම කතා කරනවා මිනිස්යා. එන්නතම් ක්‍රිස්තුස් වහන්සේ අදහන කෙනා තමා බැරිලා ක්‍රිස්තුස් වහන්සේ උදෙසා ජීවත් වෙන්නා වූ කෙනෙක් වෙන්න කියලා මේ අද කතා කරන්නේ තමා කියන කෙනා බැරිලා ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් ජීවත් වෙන කෙනා ජීවත් වෙන්න ඕන කොහොමද කියන එකටයි. හලෙලූයා. අද කතා කරන්නේ ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් මරණය ගැන නෙවෙයි. තමා මැරිලා කියලා විශ්වාස කරනවා නම් එවැනි කෙනා ක්‍රිස්තුස් වහන්සේ උසා කොහොමද ජීවත් වෙන්නේ කියන එකයි. ආමේන්. අපි අද දවසේ ශුද්ධලියවිල්ලේ හරව ගන්න යනවා. රෝම පොතේ 12 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය සහ දෙවෙනි පදය. රෝම පොතේ 12 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය සහ දෙවෙනි පදය. එබැවින් සහෝදරයනි නුඹලාගේ ශරීරයෙන් ජීවමාන වූ ශුද්ධ වූ දෙවන් වහන්සේ විසින් පිළිගත හැකි වූ යාගයක් කොට ඔප්පු කරන හැටියට දෙවන් වහන්සේගේ දයාවන් නිසා නුඹලාගෙන් ඉල්ලමි. ඒ නුඹලාගේ ආත්මික සේවය වේ. නුඹලා මේ ලෝකයේ ආකාරයට සමාන නොවි දෙවන් වහන්සේගේ කැමැත්ත එනම් යහපත් වූ පිළිගත යුතු වූ සම්පූර්ණ වූ දේ කුමක්ද කියා දැනගන්නා පිණිස සිත අලුත් කර ගැනීමෙන් අන්‍යාකාර ඇත්තෝ වේයන්න. ආමේන්. අපි හරියට ආමේන් කියමුද? ආමේන්. ආමේන්. දෙවියන් වහන්සේ ජීවමානයි. ආමේන්. දෙවියන් වහන්සේ බලවන්තයි. ආමේන්. සෙනෙහවත්ය උපමා කතා විතරක් මතක තිබිලා වැඩක් නැහැ. මට මතකයි එක දේශකෙක් කිව්වා ඔහු දේශනා කරන්න ගියාම ඉස්සර අපිට හිටපු එක පුරුෂ නායකයෙක් වගේ කෙනෙක් හොඳට දේශනාව නෝන ලියා ගන්නවා දැක්කා කියලා. ඉතින් මටත් හරි සතුටුයි අපේ සභාවේ බොහෝ අය ලියා ගන්නවා. ලියාගත්තොත් ඔබට ආශිර්වාද නාමයෙන් ඇවිල්ලා ඔබේ කඩේ ඇවිල්ලා එහෙම නැත්නම් බිස්නස් එකකට ගිහිල්ලා ඉඳලා යන්න එපා ලියා ගන්න. හalleluya. ඔබ හොඳට ලියා ගන්නවා දැක්ලා කවුරුත් ලියාගෙන එක්කෙනා. ඉතින් ඔබට හරි සතුටු ලැබිලා ඔව් දේශනාව ඉවරනු ගමන් අනිත් අය ගැන සලකන අර සහෝදර කතා කරලා සහෝදරයා මම දැක්කා. වා දේශනාව හොඳට ලියා ගන්නවා. මට හරි සතුටුයි. වා මෙහෙම කරන්නේ ඇයි කියලා ඇහුවා. ඔව් පාස්ටර් මම සේවය කරන කෙනෙක්. පාස්ටර්නේ hina යන්න කියන කතා තේරෙවලේ. මේ ඔක්කොම මම ලියා ගන්නවා. මොකද මම සේවයට ගියාම hina යන්නේව කියන්නේ. සෙනෙහවත්ය උපමා කතා hina යන්නේව විතර අපේ ජීවිතය ඇතුළු කරගන්න එපා. දිව්‍යමය වචනේ යාමේ. ඕ වචනේ රහස අල්ල ගන්න. හalleluya. හalleluya. ඇයි මම ඔබට කිව්වේ මම උපමා කතාවක් කියන්නේ. උගුඩු වගේ. සෙනෙහවත්ය ඇටිකේ කෑම උගුඩුව වගේ කියලා කියනවනේ. ඒ කියන්නේ උඩ ඒ ඇටිකේ කෑම ඇත්තටම ගන්න. උඩ ටොයිලට් යන්න බෑ. ඔගේ බුදු මාර්ගේ හිර වෙනවලු ඒ ඇටිකේ කෑම. ඉතින් පළවෙනි වතාවේ කෑවට පස්සේ
මොකද කරන්නේ? ටොයිලට් යන්න බෑ. පැත්තකට වෙලා. ඔව් හිතන එක අපි දන්නේ නැහැ. මේක උපමාව. මොකද උඩු ඇවිල්ලා කියනවා මම මේ හිතුවා කියලා. උපමාව. ඔව් හිතනවලු අපෝ මම නම් ආයි කවදාම ඇටි කියලා නම් කන්නේ නැහැ. ඇයි? ටොයිලට් යන්න බැරි කාරිය අමාරුයි. ඒක නිකන් ඇටි කියලා උඩෝ වගේ කියලා. කතා කරන්න අපේ උඹ මෙහෙම ඉන්නවා. හැබැයි ටික දවසක් ගියාම උඩ ඒක හරියනවා සාමාන්‍යයි. ඊට පස්සේ ආපහු දකින්නවා ඇටි දෙක ඉදිරියට දෙනවා. ඔව් ගහට යනවා. ඔව් ගහට ගිහිල්ලා කියනවලු මේක උපමාවක් සිදුවිල්ලක් විතරයි. මාව අල්ලගන්න බෑ ආයෙත්. මම කයිවාගේ කියලා තරවට බලනවා. ආයෙත් තව ටිකක් ඉදෙනකොට හරි සුවඳයි. ආයෙත් ගහලා ගිහලා අත ගාලා කියනවලු ඔයාලයි මාව මම කොහෙද වාගෙන් කන්නේ. ඒකට මාව අහුවෙන්නේ නැහැ. ඊළඟ දවසේ ආපහු ඉන්නම බෑනේ සුවඳ. ආපහු ගිහලා චුට්ටක් තියලා පොඩ්ඩක් කටේ ගාලෙනවලු. මම මේ රස බැලුවට මම කයිද කියලා. ඊළඟ දවසේ ගිහිල්ලා ඕක කනවසනේ වගේ. ඊට පස්සේ ආපහු ඇටි පිහල කෑව ගුඩුවා වගේ ඉන්නවා. මොකක්ද උපුරුකාංශය කියන්නේ? සෙනෙහවත් වේ මතක තියාගන්න. පාපේ කියන දේ අත ගන්න යන්න එපා. පාපේ කියන දේ ගැන හොයලා බලන්න යන්න එපා. පාපේ ගැන කතා කරන්න යන්න එපා. ඉස්සෙල්ලා යන්නේ පාපේ ගැන කතා. ඔයා දන්නවද අර බ්‍රදර්ට අර සිස්ටර් හරි ප්‍රශ්නයක් කළා. එයා පාපෙට වැටලා වෛශ්‍යාවක් බොහොම ප්‍රේමණීය සුන්දරවන්තයෙක් වගේ තමයි කතා කරන්නේ. ඊළඟ දවසේ එයාගේ කාරණා අනේ කොහොමද පාපෙට වැටුනේ? ඇයි යනවාට උගෙන් කැළඹෙන්න බැරි? ඊට පස්සේ දෙගිලා ඉතින් අනේ පාපේ මහලුක සතුටක් අහලා අර පාපේ කරපු මිනිස්සු දුක් වෙලා පාපේ ගැලවෙනවා. අර අහපු කෙනා අයිට වඩා ඉක්මනට පාපෙට වැටෙන්න යනවා. නුසුදුසු දේ සිටින්න යන්න එපා. නුසුදුසු දේ අත ගන්න යන්න එපා. නුසුදුසු දේ කරන අය සමග ගනුදෙනු කරන්න යන්න එපා. අවසානයේදී ඇටි කියලා කෑව උගුඩුව වගේ වෙන්නමයි. ආමේන්. හලෙලූයා. මේ පොළොවේ අත්හරින්න බැරි දෙයක් තියෙන විදියක් නැහැ. ඕනම දෙයක් අත්හරින්න. අකමැතුනොත් අත්හරින්න වෙනවා. නිසා අත්හරින්න බැරි වෙන්න ඕන ස්වර්ග බලධාරී දෙවියන් වහන්සේවයි. ආමේන්. හලෙලූයා. හලෙලූයා. දෙවියන් වහන්සේ ජීවමානයි. ආමේන්. පාවුතුමා මේ කතා කරන පණිවිඩේ රහස තමයි ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් මරුණා. ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් මරුණු මිනිසයා කොහොමද ජීවත් වෙන්න ඕන? සෙනෙහවත්ය පිලිප්පි පොතේ පළවෙනි පරිච්ඡේදයේ 27 වෙනි පදයේ මේ විදිහට කියනවා. මම ඇවිල්ලා නුඹලා ගන්න නෙමෙයි. නමුත් ඈත් සිටින් නෙමෙයි. නමුත් නුඹලා එකම ආත්මයෙන් ස්ථිරව එක සිතකින් සුභාගංචයේ ඇදහිල්ල ගැන වීර්ය කරමින් විරුද්ධව සිටින්නට කිසිවක් ගැන පීඩ නොවි සිටින බව මට අසන්න පුළුවන් වන පිණිස ක්‍රිස්තුස් වහන්සේගේ සුභාගංචයට ඔබින ලෙස හැසිරෙන්න. හලෙලූයා. පාවුතුමාගෙන මට එකයි ඔබලා ගැන දැනගන්න ඕන. ඔය කෑ ගහන පණින දොස් කියන ක්‍රිස්තියානිකාට පිස්සුයි කියන මිනිස්සු ගාව නුඹලගේ තියෙන නිර්භීතකම නැති නොවන පිණිස සුභාරංචයට ඔබින ලෙස එහෙම නැත්නම් දේව වචනයට ගැළපෙන ලෙස ජීවත් වෙන්න. හලෙලූයා. හලෙලූයා. සෙනෙහවත්ය දේව වචනයට ගැළපෙන ලෙස ජීවත් වෙන්න ඕන. ආමේන්. ඒක තමයි අපේ ඉලක්කය. ඒක තමයි ක්‍රිස්තුස් වහන්සේ උසස් ධර්ම මනුෂ්‍යගේ ක්‍රමය. දේව වචනයට ඔබින ලෙස ජීවත් වීමයි. හලෙලූයා. ඔබ හොයලා බලන්න ඔබ දේව වචනයට ඔබින ලෙස ජීවත් වෙන කෙනෙක්ද කියලා. දෙවියන් වහන්සේ ජීවමාන බව සැබෑ වාසයම මේ මන්දිරේ වැඩ වාසය කරනවා. හලෙලූයා. හලෙලූයා. සෙනෙහවන්ත අපි රෝම 12 පළවෙනි පදේ නැවත වරක් කියමු. එබැවින් සහෝදරයනි නුඹලාගේ ශරීරයෙන් ජීවමාන වූ ශුද්ධ වූ දෙවන් වහන්සේ විසින් පිළිගත හැකි වූ යාගයක් කොට ඔප්පු කරන හැටියට දෙවන් වහන්සේගේ දයාවන් නිසා නුඹලාගෙන් ඉල්ලමි. ආමෙන්. සෙනෙහවන්ත පරණගිවිසුම් කාලේ ඉඳලා අපි දන්න අවශ්‍යතාවය තමයි දෙවියන් වහන්සේට පූජාවක් ගෙනාව. ඒක බැටළුවෙක් වේවා කවුරු හරි වේවා පරවෙක් වේවා ගෙනාව මොකක්ද කළේ? ඒ ස්ථානයේදී බෙල්ල කපලා මරලා ඒක පූජාවක් කොට තමයි දෙවියන් වහන්සේට සුවඳ යාගයක් කොට ඔප්පු කළේ. සෙනෙහවන්ත ඒක තමයි තිබුණා වූ ක්‍රමවේදය. නමුත් අපි දන්නවා මේ ස්ථානයේ පාවුතුමා කතා කරලා කියනවා මේ පූජාව ජීවමාන.
ඒ කියන්නේ දෙවියන් වහන්සේට පූජා කරලා හැබැයි ඒකට පණ දෙනවා. ඒකට පණ දෙනවා සෙනෙවත්. ජීවමාන පූජාවක් කියලා කියන්නේ පූජා කරලා හැබැයි පණ දෙනවා. මේක මනුෂ්‍ය ප්‍රඥාවෙන් තේරුම් ගන්න බැරි අනාත්ම රහසක් වෙනවද නෙවත්. දෙවියන් වහන්සේට පූජා කරනවා කියන්නේ මරලා පූජා කරනවා. හැබැයි එක පැත්තකින් මැරලා අනිත් පැත්තේ පණ දෙනවා. ඒක තමයි පාවුල් අපිට කතා කරලා කිව්වේ. ක්‍රිස්තුස් වහන්සේ තුල මරුණා වූයි. හැබැයි අපි ක්‍රිස්තුස් වහන්සේ තුල මැරිලා. නමුත් අපි ජීවත් වෙනවා. ඒක තමයි රෝම 12 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ කතා කරලා කියන්නේ ජීවමාන වූ යාගයක් කොට. ආමෙන්. හැබැයි යාග කරලා ඉවරයි, පූජා කරලා ඉවරයි, මැරලා ඉවරයි. හැබැයි පණ දෙනවා. පූජා කරලා ඉවරයි. ආමෙන්. මේ රහස වෙන කොහෙවත් නැහැ. උන්වහන්සේ තුල විතරයි. ආමෙන්. සරේවන්තය සුද්ධ ලියවිල්ල යොහන් පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 23 ගියාම අපි කියවන්නේ නැහැ. සරේවන්තයගේ පැහැදිලිව කතා කරලා කියනවා උන්වහන්සේ සැබෑ නමස්කාර කරන අයව හොයනවා කියලා. හලෙලූයා. සැබෑ නමස්කාර කරන අය උන්වහන්සේ හොයනවා. කවුද සැබෑ නමස්කාර කරන්නේ? දේවස්ථානට ඇවිල්ලා ඉරිදට පුටුවල වාඩි වෙලා දේවචනේ අහගෙන ඉඳලා හැරිලා යන අය විතරද සෙනෙවන්තය දෙවියන් වහන්සේ නමස්කාර කරන අය කියලා කියන්නේ? හොඳට හොයලා බලන්න. දෙවියන් වහන්සේ නමස්කාර කරන අය කියලා කියන්නේ කවුද? සභාවට ඇවිල්ලා පුටුවල වාඩිලා ඉඳලා හොඳට ගීතිකා කියලා අත්පොලසන් දීලා පඬුරුත් දාලා අපි දෙවියන් වහන්සේට පූජාවක් කරනවා කියලා හැරිලා යන අයද දෙවියන් වහන්සේ හොයන්නේ. සෙනෙවන්ත එක්තරා 16ක් මේකට කතා කරන්න ගියාම කිව්වා පාස් අපි අපේ සභාවේ රාත්‍රී දේවිය තියනවා කිව්වා. රාත්‍රී දේවිය අවසානයේ උදේ 4ට නැත්නම් 5ට. රාත්‍රී දේවිය උදේ 4ට පාර ඉවර වෙන විට සෙනග ඉක්මනින් ගෙදර යන්න යනවා කිව්වා. සෙනෙවන්තය මේ ඉක්මනින් ගෙදර යන අය ගියාට පස්සේ පාස්ටර් කියනවා මෙන්න මේ වගේ දෙයක්. මොකක්ද? රාත්‍රියේ මේ දේවේදී දේවී පුකෝප්ප ඔවුන් පාවිච්චි කරපු අතේ දාපු පොළකෑ සභාවේ හැමතැනම කිව්වා. සෙනෙවන්තය මේ අය දෙවියන් වහන්සේ සැබෑ ලෙස නමස්කාර කරනවා කියලා කියන්නේ අපි අපිට දා බලන්න ඕනේ ඒක හරිද කියලා. සමහර වෙලාවට දවසක් කලින් මානව සභාවට ප්‍රථම වතාවට ආපු අය ඇති මොකක්ද මේ දෙවියන් වහන්සේ නමස්කාර කරනවා කියලා කියන්නේ? සෙනෙවන්තය ඒක හරියටම දැනගන්න පුළුවන් කොතනද? දේවී ඉවර වෙලා මේ දොරටුවෙන් එළියට යන්නේ. සැබෑ නමස්කාර කරන්නේ කවුද කියලා දැනගන්න පුළුවන්. අපි එකතු වෙලා සහභාගීකම් පවත්වන ස්ථානෙට ගියා. සැබෑ නමස්කාර කරන්නේ කවුද කියලා හඳුනන අඳුරගන්න පුළුවන්. ගේට්ටුවෙන් එකතු වෙලා එළියට යන තැන සාකච්ඡාව නැවුම්කම් දුන්නා. සෙනෙවන්තය අපි හොයලා බලන්න ඕන. අපි සැබෑ ලෙස උගුඩුවා වගේ කෙනෙක්ද වෙනස් වුණු කෙනෙක්ද කියලා. ආමෙන්. හලෙලූයා. දෙවියන් වහන්සේට ඕන දෙවියන් වහන්සේගේ සැලැස්මට ඇතුල් වෙන්නා වූ මිනිසෙක්. ආමෙන්. හලෙලූයා. හලෙලූයා. දෙවියන් වහන්සේ තෝරගත්තේ ලෝකයේ මිනිස්යන් තෝරගන්න ආකාරයට නෙවෙයි. දෙවියන් වහන්සේ තෝරගත්තේ කාගේවත් පූජාවක් කියලා නෙවෙයි. දෙවියන් වහන්සේ තෝරගත්තේ අපේ ප්‍රඥාව දැනගන්න ඕන නෙවෙයි. දෙවියන් වහන්සේ තෝරගත්තේ ඒක ජාතක පුත්‍රයන්ගේ රුධිරය කර්ණ කොටගෙන ආමෙන්. හලෙලූයා. හලෙලූයා. වෙන දෙයකින් නෙවෙයි. උන්වහන්සේගේම රුධිරය අපේ පූජාවකින්වත් අපේ ප්‍රඥාවෙන් අපේ දැනගන්නේ නෙවෙයි. අපි යහපත් කියලා පෙන්නන මේක ඇඳගෙන සුදු වෙන්නේ නෙවෙයි. උන්වහන්සේගේ රුධිරය කර්ණ කොටගෙන හලෙලූයා. හලෙලූයා. රෝම 12 පරිච්ඡේදයේ දෙවෙනි පදේ අපි කියමු. නුඹලා මේ ලෝකයේ ආකාරයට සමාන නොවි දෙවන් වහන්සේගේ කැමැත්ත එනම් යහපත් වූ පිළිගත යුතු වූ සම්පූර්ණ වූ දේ කුමක්ද කියා දැනගන්නා පිණිස සිත අලුත් කර ගැනීමෙන් අන්‍යාකාර ඇත්තෝ වේයල්ලා. ආමෙන්. සෙනෙවන්තය මේ පද දෙක කියවන විට අනුරූප පරිපිටයක් වෙනවා. අපි අපේ ජීවිත
දීලා තියෙන්නේ කොතනද? කැප කරලා තියෙන්නේ කොතනද? සෙනෙහවත්ය මේ පණිවිඩයේ ගැඹුරට ඇතුළු වුණාම මේකේ පැහැදිලි වෙන සත්‍යතාවය තමයි උන්වහන්සේ අහන්නේ නැහැ ඔබ දෙවියන් වහන්සේට ඔබේ ජීවිත ඔබේ ශරීරය කැප කරලාද තියෙන්නේ. එහෙම පණිවිඩයක් නෙවෙයි. උන්වහන්සේගේ පණිවිඩය අහන්නේ නුඹේ ශරීරය නුඹ දෙවියන් වහන්සේටද ලෝකයටද කැප කරලා තියෙන්නේ. ඒ දෙවියන් ඔබේ ශරීරය දෙවියන් වහන්සේටද සෙනෙහවත්ය ලෝකයටද බාර දීලා තියෙන්නේ. හිතලා බලන්න. අපි අපේ ජීවිතේ බොහෝ වෙලාවට අපේ ජීවිත බාර දීලා තිබුණේ ලෝකෙට. ලෝකකාර ජීවිතයක් තමයි අපිට ඉන්න තිබුණේ. අපි නැවත රෝම 12 දෙවෙනි පදයේ කියනවා. නුඹලා මේ ලෝකයේ ආකාරයට සමාන නොවි දෙවන් වහන්සේගේ කැමැත්ත එනම් යහපත් වූ පිළිගත යුතු වූ සම්පූර්ණ වූ දේ කුමක්ද කියා දැනගන්නා පිණිස සිත අලුත් කර ගැනීමෙන් අන්‍යාකාර ඇත්තෝ වේද. ආමෙන්. පැහැදිලිව කියන ලෝකයේ ආකාරයට සමාන නොවන පිණිස. ඇයි ලෝකයේ ආකාරය තමයි බොහෝ කිතුනෝ ජීවත් වෙන්නේ. කිතුනෝ කියන එක අයින් කරන්න. තමන් කියන කෙනා වෙතට දාගන්න. තමන් ජීවත් වෙන්නේ මොන ආකාරයකද? ඔබට අයිතියක් තියෙනවා ඔබ ගැන හිතලා බලන්න. ඔබට කිසිම අයිතියක් නැහැ අනිත් කෙනා ගැන හිතලා බලන්න. ඔබට අයිතියක් තියෙනවා ඔබ ගැන හිතලා බලන්න. ඔබ ලෝකයේ ආකාරයට සමාන ජීවිතයක් ගත කරන්න. ඔබ වෙනස් වූ පුද්ගලයෙක්. මේක කියනවා අලුත් සිත අලුත් කර ගැනීමෙන් අන්‍යාකාරයත්වෝ වේලා. ඔබ අන් අයට වඩා වෙනස් කෙනෙක්. සමාජයට අපිට පුදුම හිතෙනවා. අපි හිතුවේනම් මෙයා මේ වගේ කෙනෙක්. අපි හිතුවේනම් මෙයා ආත්මිකව පිරිච්ච කෙනෙක්. අපි හිතුවේනම් මෙයාගේ මුඛයෙන් අපවිත්‍ර දෙයක් පිට වෙන්නේ නැහැ. අපි හිතුවේ නෑ මෙයා මේ දෝෂාරෝපණය කියලා කතා කරන කෙනෙක් කියලා. අපි හිතුවේ ආත්මෙ පිරිච්ච කෙනෙක් කියලා. ඇයිසනේ වත්තේ. පෙළුමින් කාටවත් තවත් කෙනෙක්ව අඳුරන්න බෑ ආවේ. මට මතකයි එක දේශකෙක් මේ ස්ථානයේ ගියා. එක සහෝදරයෙක් පෙන්නලා කියලා ගියා. පාස්ටර්ස්ලාට හරි අමාරු ප්‍රශ්නයක් වෙනවා මොකද මිනිස්යන් හඳුනගන්න. ඇයි? ඔක්කොම එන්නේ කොහෙද? සිතේ. ඒක තියෙන්නේ හැංගිලා. හලෙලූයා. හලෙලූයා. සෙනෙහවත්ය බොහෝ අය සභාවට ආවට ජීවත් වෙන්නේ ලෝකාකාර ක්‍රමයටයි. ලෝකේ ස්වභාවයට. ඔවුන්ගේ ජීවිතය ගමන් කරන්නේ ලෝකාකාර ක්‍රමයට. ඉතින් අපි ඒක ප්‍රවේශම් වෙන්න ඕන. බොහෝ අය අහන දකින්න දේවලින් තමන්ගේ ජීවිතය සාධක අතකොළුවක් කරලා දෙනවා. අහන දකින්න දේවලින් ඒ විතරක් නෙවෙයි සෙනෙහවත්ය අහන දකින්න දේවලින් සාධක ඔහුට කැමති මාර්ගයේ සෙල්ව වර්ගන යනවා. වැඩි දුර යන්න එපා. ඔබ මේ ගෙවුණු සතිය දිහා බලන්න. හිතලා බලන්න කොහොමද කියලා. හරි පුදු වැඩක් නේ පාස්ටර්. මම හිතුවෙත් නෑ. මට ඒක කරන්න උනානේ. කොහොමද කරන්න ඕනේ? ඔබ නොහිතුව ඔබ දන්නේ සත්‍යතාවයක් වෙනවා. මොකක්ද බලයකින් ඒ පැත්තට ඇදගෙන යනවා. මොකක්ද බලයකින් ඇදගෙන යනවා. සේවාත් එක බයන්තර දෙයක්. ඔබ නොදෙනින් ඉපා. ගෙවුණු සතිය ඔබේ ජීවිතය ගැන හිතලා බලන්න. ඔබ කතා කරපු ආකාරය, හැසිරෙච්ච ආකාරය, ක්‍රියා කරපු ආකාරය, ජීවත් වෙච්ච ආකාරය, කටේ පිට වෙන වචන. පාස්ටර් මම හිතුවේ නෑ. නොහිත කිව්වා. ඒක තමයි පාස්ටර් මේ ඔක්කොම උනේ. පවුලේ මෙච්චර ප්‍රශ්නයක් ඇතුනේ මම හිතුවේ නෑ මම මේක කියයි කියලා. කියුණානේ පාස්ටර්. කියුණා නෙවෙයි. මොකක්ද බලයෙන් අදිනවා. ඒ තමයි අන්ධකාරයේ බලය. හලෙලූයා. හලෙලූයා. තරුණයි ඉන්නවා මට මතකයි ඒක සහෝදරයෙක් මම ඔය සහෝදර විරාත් සාහිත්‍යයට කියලා වෛද්‍යවරයෙක්ගේ සල්ලි දීලා ඒ තරුණයාව යවුවා. මොකටද වෛද්‍යවරයෙක් ආවනේ ඔහුගේ මත්පැන් ඔහු පුරුදු වෙච්ච දේ ගැලවෙන්න ලැබෙන්නේ කියලා. සෙනෙහවත්ය කොහොමද ඒක පටන් ගන්නේ? මුලදී තාත්තා මොන වීඩියේ වීසි කරපු කෑල්ල තමයි නිකන් කටේ තියලා ළමයි ඉන්නවා. ටික දවසක් ගියාම මේකට ගින්දර තියෙනවා. ඊට පස්සේ ඉන්නේ ඒ විදිහට තමයි සෙනෙහවත්ය පොට්ටෙන් පොට්ට හරියට උගුරුවා වගේ තමයි. මම ඔබට කියන්නම්. මම ඔබට කිව්වා. මේ සභාවෙන් කිව්වා සෙනෙහවත්ය එක්තරා සහෝදරයා අසභ්‍ය වීඩියෝ බලුවා කියලා. ඒක රැඳිලා ආවා කියලා. සෙනෙහවත්ය ප්‍රවේශම් වෙනවා. ප්‍රථමයෙන් අසභ්‍ය දේවල් කතා කරනවා.
ඊළඟට ටික ටික අසභ්‍ය දේ ගැන විනෝද වෙනවා. ඊට පස්සේ අසභ්‍ය වීඩියෝ ගන්න ඊළඟ පේර ඔබ දන්නවද? පාපේ කෙලවරටම ගිහිල්ලා. මට ගලවන්න බෑ. මං කිව්වට වැඩකුත් නැහැ. වැටෙන්න ඕන තැනට වැටලා ඉවරයි. දෙවියන් වහන්සේ ගැලවෙන්නේ නැත්නම් ගලවන්න බෑ. ආමේන්. හලෙලූයා. හලෙලූයා. ඒ නිසා මතක තියාගන්න තරුණයා. දෙවියන් වහන්සේ ඉදිරියේ විවාහ වෙන්න ප්‍රථම කිසිම වැරදි දෙයකට පොඩියට ආරම්භ කරන්න යන්න එපා. ඒකේ කෙලවර බයක් කරලා ආමේන්. හලෙලූයා. හලෙලූයා. ස්නේහවත්ය පාපය කියන දේ එන්නේ ඊටාම සූක්ෂම නිසායි. මේක ජීවිතේ වෙනස් වෙන්න ඕන. ස්නේහවත්ය මේක කතා කළේ පාවුතුමා. මේක මගේ වචනයක් නෙවෙයි දෙවියන් වහන්සේ දුන්නු. පාවුතුමා කතා කළ වචනය. පාවුතුමා වචනය කිව්ව විතරක් නෙවෙයි වචනයට අනුව ජීවත් වුණා. හලෙලූයා. හලෙලූයා. විගණාත්මක දෙවියන් වහන්සේ 20 වෙනි පදේ බැලුවම අපිට පේන්න යනවා පාවුතුමාගේ වචනය තුල මොනතරම් ජීවත් වුණාද කියලා. දෙවියන් වහන්සේ ඉදිරියේ අපි මේ වචනේ රහස අල්ලගන්න ඕන. මම ක්‍රිස්තුස් වහන්සේ සමග කුරුසෙහි ඇනගසනු ලැබ සිටිමි. එසේ වී නමුත් මම ජීවත් වෙමි. නමුත් තවත් මා නොව ක්‍රිස්තුස් වහන්සේ මා තුළ ජීවත් වන සේක. තවද මා දැන් මාසෙහි ජීවත් වන ජීවිතය මට ප්‍රේම කළා වූ මා උදෙසා තමන්ව පාවා දුන්නා වූ දෙවන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ජීවත් වෙමි. ආමේන්. සමේ වාක්‍යය පැහැදිලිව අපි දැනගන්න ඕන සත්‍යතාවයක් තිබෙනවා. පාවුතුමාගෙන මම බැරිලා. හැබැයි මම ජීවත් වෙනවා. මේක ක්‍රිස්තියානි සෙනගට තිබෙන ආශිර්වාදයක්. ආමේන්. කවද අපි බැලුනේ? යේසුස් වහන්සේ කුරුසය යනවා දවසේ. හැබැයි අපි ජීවත් වෙනවා. ආමේන්. ආමේන්. සමහර අය ජීවත් වුණාට බැරි වගේ. ඒ කතා කරන්නේ වෙන කතාවක්. අපි කතා කරන්නේ ඊට එහා ගියව කතාවක්. ආමේන්. අපි ක්‍රිස්තුස් වහන්සේ උදෙසා මමත්වය වර්ධනවා. ආමේන්. ආමේන්. සමහර අය දේව වචනේ අහකින්න බෑ නේද? වතුර බෝතලයක් ගහලා නේද? ඇස්වල ප්‍රයෝගුවට දාන්න ඕන. සෙනෙවන්තයේ දේව වචනේ ආශිර්වාදයක්. හලෙලූයා. හලෙලූයා. අපේ ජීවිතේ රහස අපි දැනගන්න ඕන. සැබෑ වෙනසක් වෙන්න අපි ඊට දෙනවද නැද්ද කියලා අපි දැනගන්න ඕන. ආමේන්. සැබෑ වෙනසක් නේ නැත්නම් ඔවුන්ගේ ජීවිතය විනාශ වෙන එක කාටවත් වළක්වන්න බෑ. ආමේන්. සිත අලුත් වෙන්න ඕන. පරණ සිතක් තියෙනවද නැද්ද? තියෙනවා. ඒ සිත ගැන දන්නේ පාස්ටර් මම විතරයි. ඔබ දන්නේ නැහැ පරණ සිත ගැන වගේ. පරණ සිතක් තිබෙනවා. ඒක අලුත් විය යුතුමයි. ආමේන්. පරණ සිත දුෂ්ටයි, නපුරුයි, කිලුටුයි. අපවිත්‍ර තමයි සිත. ඒ සිත අලුත් විය යුතුමයි. හලෙලූයා. 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 සේවක සමාරය දෙවචන ආරම්භදී එවිදුට ස්තුති කළා ස්තුති. සාමණේරට මගේ ජීවිතය වෙනස් කරගන්න කරුණාව දුන්නා. හැබැයි දොරකොඩින් එළියට විතරයි යන්නේ. ඇටි උගුඩුව වගේ තමයි. චුට්ටක් අත ගන්න. තව එක්කෙනෙක් ගැල්ල තව පොඩ්ඩක් එකතු කරනවා. තව පොඩ්ඩක් එකතු කරනවා. අවසානයේ මොකුත් කරගන්න බැරුව උගුඩුව වගේ තමයි වෙන්නේ. අපි දෙවියන් වහන්සේගේ සේවකාමේ. ආමේන්. දෙවියන් වහන්සේට ප්‍රේම කරන සේවක. හලෙලූයා. හලෙලූයා. සේවකත්වය වඩන්න ශුද්ධ වෙන්නේ දාවිද්තුමා ගැන කතා කරා. දාවිද්තුමා කොයි වෙලේවත් රජකම හෙව්වේ නෑ. දාවිද්තුමා රජෙක් වෙන්න ලැබුණේ නෑ. දාවිද්තුමාගේ හදවතේ තිබ්බේ දාවිද්තුමාට ඕනකම තිබ්බේ දෙවියන් වහන්සේවයි. ආමේන්. ආමේන්. දෙවියන් වහන්සේමයි දාවිද්ව රජකමට ආලේප කරේ. කොහෙද වැටලු ටිකක් බලාගෙන ඉන්නකොට ගිහිල්ලා අරගෙන එනකොට දාවිද් දන්නේ නැහැ. සෙනෙවන්ත දාවිද්ගේ පිපාසය තිබ්බේ දෙවියන් වහන්සේ සෙවීමයි. හලෙලූයා. හලෙලූයා. අපේ පිපාසය මොකක්ද? දෙවියන් වහන්සේ හොයන එකද? රජකම් වෙන්න උත්සාහ කරනවා. රජෙක් වෙන්න උත්සාහ කරනවා. විවිධ රජවරු අපි ගාගෙන ඕනේ නේද? චිත්‍රපට රජවරු ඉන්නවා, ඊට පස්සේ රෙස්ලිං ගාන රජවරු ඉන්නවා, ගේම් ගාන රජවරු ඉන්නවා, ඊට පස්සේ වෙන දේවල්ට ඇබ්බැහි වෙච්ච රජවරු ඉන්නවා. ඒ පැත්තේ රජ වෙන්න තමයි උත්සාහ කරන්නේ. දෙවියන් වහන්සේ වන්නේ. සෙනෙවන්ත මතක තියාගන්න. දාවිද්තුමා දෙවියන් වහන්සේ හොයන්නයි කැපවුනේ. ආමේන්. ආමේන්. ඒ නිසා තමයි රජකම පස්සෙන් ආවේ. ආමේන්. සෙනෙවන්තේ ගීතාවලියේ පොතේ 27 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදේ මේ ආකාරයට කියනවා. ස්වාමීන්ගේ එක් දෙයක් ඉල්ලමි ඒක සොයන්නේ එනම් ස්වාමීන්ගේ අලංකාර
ආකාරය දකින ප්‍රීතිය උනාසේගේ මාලිගාවේදී භාවනා කරන පිරිස මාගේ ජීවිතේ සියලු දවස්වලදී ස්වාමීන්ගේ ගෘහේ වාසය කිරීමේ හලෙලූයා. සෙනෙහවන්තය ධාවිතුමාගේ ආසාව තිබ්බේ දෙවියන් වහන්සේට ලං වෙලා දෙවියන් වහන්සේත් එක්ක ජීවත් වෙන්න යාම. ඔබට දෙවියන් වහන්සේ අවස්ථාවක් දෙනවා. අපි හිතමු ඔබ එක ඉල්ලීමක් ඉල්ලන්න මම ඒ ඉල්ලීමට අනිවාර්යෙන් උත්තර දෙනවා කියලා. ඔබට පුළුවන් ද දාවිතුමා වගේ කියන්නේ ස්වාමීනි මගේ එකම ආසාව මට වෙන මොකුත් එපා. මට ඕන ඔබේ ගෘහේ ඔබත් එක්ක එකට ඉන්න යාමේ. සෙනෙහවන්ත එහෙම කියන්න පුළුවන් කෙනා මහත් වූ ආශිර්වාදවත් මිනිසෙක් ආමේ. දාවිතුමාගේ වෙනස මොකද්ද? දුක හිතෙනකොට වේදනාව දැනෙනකොට අසරණයි කියලා දැනෙන විට දාවිතුමා දෙවියන් වහන්සේගේ මුණ සෙව්වාමේ. අඩමින් ගායනා කළා හලෙලූයා. ප්‍රශංසා කළා ආමේ. සෙනෙහවන්ත දෙවියන් වහන්සේගේ ස්වාමීනි ඔබ තුළ ජීවත් වෙන එක විතරයි මගේ එකම ප්‍රීතිය කියලා ආමේ. ඒ සමතක තියාගන්න දෙවියන් වහන්සේට එකම මිනිස්සෙක් වුණේ අඩුපාඩුවක් නැතුව නෙවෙයි. දාවිතුමා ගාව ලොකු දුර්වලකමක් තිබ්බා. හැබැයි දෙවියන් වහන්සේගේ වචන කියන මගේ සිතට එකක මිනිස්යාමේ ඇයි ඔබට පිපාසයක් තිබ්බා අවශ්‍යතාවයක් තිබ්බා දෙවියන් වහන්සේ තුල ජීවත් වෙන්න. හලෙලූයා හලෙලූයා. ඒ සමතක තියාගන්න සෙනෙහවන්තය අනිත් කෙනාගේ පාපය වර්ධ දිහා බල බල ඉන්න එපා. තමන් වෙතට යොමු වෙන්න දෙවියන් වහන්සේගේ මහිමය පිණිස සිත අලුත් කරගන්න මිනිසෙක් වෙන්න. ආමෙන්. සෙනෙහවන්ත එක්තරා උපමා කතාවක් මම හරි අඩු උපමා කියනවා. නමුත් අද දවසේ මට උපමාව මතක් වුණා. එක්තරා පූජක වාසී කෙනෙක් ගඟේ නිගොඩ වෙන්න යන විට සෙනෙහවන්තේ ගඟේ නිගොඩ වෙන්න බැරුව කාන්තාවක් විතර තිබුණා. ඊට පස්සේ මේ පූජකයා ඒ කාන්තාව උසුලගෙන නැත්නම් උස්සලා ගඟේ නිගොඩින් කියලා කියනවා. ඉතින් මේ වෙලාවේදී ගෝලයන් එක්ක තමයි මේ පූජකයා ගිහින්නේ. ඉතින් ගඟේ නිගොඩින් තියුවා ප්‍රධාන නායකයා ගෝලයන් එක්ක තමන්ගේ පූජනීය ස්ථානට ගියා. හැබැයි සෙනෙහවන්තේ කියන වෙලේ ඉතලාට ගෝලයා මේ නායකයාට කතා කරන්නේ නැහැ, මොකුත් නැහැ, බලන්නේ නැහැ, කන්නේ නැහැ, මොන්නේ නැහැ, පැත්තකට වෙලා ඉන්නවා. දැන් නායකයා පූජකයා කොහොම වැඩ කළා මේ වෙලාව හවස කරලු කොල්ලා හැමයි. ආයෙත් කොල්ලෝ ආයෙත් එහෙමයි. සෙනෙහවන්තය ඊට පස්සේ ආයෙත් කොල්ලෝ මොකද වෙලා තියෙන්නේ? නෑ මට පොඩි ප්‍රශ්නයක් තිබෙනවා. මොකද්ද? පූජකතුමනි අර කාන්තාව උස්සගෙන මෙගොඩට ආවේ. ඒක ඔයාලට ගැලපෙන්නේ නැහැ. ඊට පස්සේ පූජකයා ගෝලු මම එයා බිමින් තියලා ගොඩාක් වෙලා තාමත් ඔයා මේක කරේ තියාගෙන ඉන්නවද? සෙනෙහවන්තය බොහෝ වෙලාවට පාපේ කරන අය දිහා බලලා ඔබ තාමත් ඒ පාපේ උසුලගෙන නැති පාපේ කරපු කෙනා පාපේ බිමින් තියලා හරි ගමන යනවා ඇති. ආමෙන්. ඒසා අන්න අය දිහා නෙමෙයි ඔබ දිහා බලන්න පුරුදු වෙන්න. හලෙලූයා හලෙලූයා. සෙනෙහවන්තය දෙක සාමුවෙල් පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදේ න්‍යායකාරී කියනවා තවද ස්වාමීන් වහන්සේගේ කිවිසුම් පෙට්ටිය දාවීදගේ නුවරට පැමිණෙන කල සාවුල්ගේ දූ මීකල් කවුරුවෙන් බලා ස්වාමීන් වහන්සේ දුරේ දාවීද් රජ උඩපණමින් නටනවා දැක ඈගේ සිතින් ඔහු හෙලා දක්නේ. ආමෙන්. මොකද්ද මේ කියන්නේ? දාවීද් හරි පිස්සුවක් ඇදුවා. ස්වාමීන් වහන්සේගේ මණ්ඩපේ දැකලා ඔව් නටන්න ගත්ත සෙනෙහවන්ත රජුරු සීමාවක් නැහැ. ඔව් නටපු නැටිල්ල කොච්චරද කියනවනම් ඔහුගේ පාරාවුන මේ සාවුල්ගේ දියණිය රජුගේ දියණිය කවුරුන් බලලා සිතින් ඔහු අප්‍රසන්න කළා. එතන හිතා ගන්න පුළුවන් නේද මොනතරම් නැටිල්ලක් නටලා තියෙනවද කියලා දාවිතුමා. ඇයි? දෙවියන් වහන්සේ තුල තිබෙන ප්‍රීතිය නිසා. හලෙලූයා හලෙලූයා. සෙනෙහවන්තේ දෙවියන් වහන්සේ තුල අපිට ප්‍රීතියක් තියෙන්න ඕන. ඒ ප්‍රීතිය වෙලාවෙදී කවුද ඉන්නේ අර ඉන්නේ මෙයා ඉන්නේ අපිට වැඩක් නැහැ. ආමෙන්. පාපේ කරන්න ගියාම හොයනවද කවුද ඉන්නේ කියලා? ඈ දෙවියන් වහන්සේ නොදන්න කාලේ බීපුවා ගෝතලේ ගත්තම හොයනවද අම්මා තාත්තා බලන් ඉන්නවද කියලා? සමහර තවුරු ඔය ඩ්‍රග්ස් ගන්නයි. අම්මා තාත්තට බේන්න කියලා අම්මා තාත්තගේ අඳුම් විකුණලා ගන්නවා. හොයනවද කියලා හොයනවද නැහැ? සෙනෙහවන්තය දෙවියන් වහන්සේට ප්‍රේම කරන මිනිසයා දෙවියන් වහන්සේ ඉදිරියේ ප්‍රීති වෙන්න යනවා. කවුද මාව සුළු කරන්නේ කියලා හොයන්න යන්නේ. ආමෙන්.
නිසා ඔබ දෙවියන් වහන්සේ ඉදිරියේ ප්‍රීති වෙන්නා වූ මනුෂ්‍යෙක් වෙන්න. ආමෙන්. හලෙලූයා. සෙනෙහවන්තය. බොහෝ කියනවා යේසුස් වහන්සේ තුල ගමන් කරන විට මේ කුරුසිය අරගෙන යන්න හරි අමාරුයි කියලා. කුරුසිය ගමන අමාරුයි කියලා. සෙනෙහවන්තය මම ඔබට කියන්න යනවා. කුරුසිය ගමන අමාරු වගේම කුරුසිය ගමන හරිම ලේසි. රහස හොයාගන්න ඕන. ඒ රහසේ තව වැඩගත්. සෙනෙහවන්තය රහස තමයි දාවිදුමා දෙවියන් වහන්සේට අන්සියල්ලට වඩා ප්‍රේම කළා. අන්සියල්ලට වඩා ප්‍රේම කළා. දාවිදුමා රජෙක්ලස් උඩ පැනලා කෑ ගහලා දඟලලා ස්තුති කළා. දෙවියන් වහන්සේ තමන්ගේ ජීවිතේ කළා වූ පුදුම අනර්ගයේ තමන් දන්න නිසා. ආමෙන්. හලෙලූයා. දාවිදුමාගේ සිත අලුත් වුණා. ආමෙන්. සිත අලුත් නැත්නම් දෙවියන් වහන්සේ වත් දකින්න කවදාවත් නැහැ. කිසිදාක නැහැ. ඒ ශාසනයවත් අපේ සිත අලුත් කරගෙන සමාදානය උරුම කරගන්නා වූ අය වෙන්න ඕන. ආමෙන්. හලෙලූයා. සමහර අය හිතයි කොහොමද අනේ මේ ශරීරය මේ කතා කරන ශරීරය ගැන එබැවින් සහෝදර නුඹලාගේ ශරීරයන් ජීවමාන ශරීරය ගැන මම ඔබට කියන ශරීරය දෙවියන් වහන්සේට බාර කරා. සමහර අය කියයි පාස්ටර් වලදී කොහොමද ශරීරය බාර කරා? මේ ශරීරය හැදන්නේ මමනේ. නෑසනේ වත්තේ. ඔබ අතර එහෙම හිතුවට දාවිදුමා වගේ ශරීරය දෙවියන් වහන්සේට පූජාවක් කොට බාර දෙන්න පුළුවන් අය බොහෝමයක් ඉන්නවා. ආමෙන්. හලෙලූයා. හලෙලූයා. ප්‍රශ්නේ තියෙන්නේ ශරීරය බාර දෙන්න කියන බැරිකම නෙවෙයි. ප්‍රශ්නේ තියෙන්නේ වෙන එක. මොකද ඒක? පුළුවන් නම් අල්ලගන්න මේ උපමා කතාව. සෙනෙහවන්තයේ විවාහය. කොච්චර අලංකාරද? අපි බොහෝ විවාහයන් කළා තිබෙනවා. බොහෝ විවාහයන් කළා තිබෙනවා. සෙනෙහවන්තයේ ඒ අලංකාර විවාහය. පවුලේ ඇවිල්ලා දෙමව්පියෝ ඇවිල්ලා ඥාතීන් ඇවිල්ලා විවාහ වෙලාවේ ආශිර්වාද කරනවා. සෙනෙහවන්තයේ මේ විවාහය ඇතුලේ තියෙන ප්‍රේමය කියන එක පොඩ්ඩකට පැත්තකට දිව්වොත් ඔබ හිතනවද දෙමව්පියෝ ආශිර්වාද කරන කට්ටිය සතුටු වෙයි? ප්‍රේමය කියන එක පොඩ්ඩකට පැත්තකින් තියුවොත් විවාහයේ තරම් භයංකර වෙන දෙයක් නෑ. ඇයි? සෙනෙහවන්තයේ එක පුරුෂයෙක් මුළු ජීවිතේම එක කාන්තාවකට බාර දෙනවා. එක කාන්තාවක් මුළු ශරීරයම එක පුරුෂයෙකුට බාර දෙනවා. සෙනෙහවන්තයේ ප්‍රේමය කියන එක පොඩ්ඩක් අයින් වුණොත් මේක මොනතරම් භයංකරද? හිතලා බලන්න. සෙනෙහවන්තෝ විවාහයේ කාරණාව නේද අපි ටීවී එකේ දකින්නේ. ඉතා භයංකර ලෙස. මම දැක්ක විදේශික කාන්තාවකට උන් කරදර කරන්නේ මේ කාගේ හිතන ප්‍රේමය නැහැ. එවනම් සෙනෙහවන්තේ මතක තියාගන්න. මේ ශරීරය දෙවියන් වහන්සේට බාර දෙන්න බැරි එකම හේතුව දෙවියන් වහන්සේට ප්‍රේම නොකරන නිසා. සෙනෙහවන්තය ප්‍රේම කරනකොට විවාහය තමයි හොඳ උපමා. සෙනෙහවන්තයේ ශරීරය බාර දෙන්න. පුරුෂයාට බාරව පුරුෂ. සෙනෙහවන්තය දෙවියන් වහන්සේට තමන්ගේ ශරීරය බාර දෙන්නේ නැත්තේ දෙවියන් වහන්සේට ප්‍රේම නොකරන නිසායි. දෙවියන් වහන්සේ පිළිඅරගෙන නම් තියෙන්න පුළුවන්. සභාවට දෙනවා වෙන්න පුළුවන්. නමුත් සෙනෙහවන්තය දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නේ නැති වෙන්න පුළුවන්. ප්‍රේම කරන කෙනාට පුළුවන් ශරීරය බාර දෙන්න. හලෙලූයා. හලෙලූයා. ආමෙන්. අපි රෝම 12 දෙවෙනි පදේ නැවත කියමු. නුඹලා මේ ලෝකයේ ආකාරයට සමාන නොවි දෙවන් වහන්සේගේ කැමැත්ත එනම් යහපත් වූ පිළිගත යුතු වූ සම්පූර්ණ වූ දේ කුමක්ද කියා දැනගන්නා පිණිස සිත අලුත් කර ගැනීමෙන් අන්‍යාකාර ඇත්තෝ වේයන්න. ආමෙන්. සෙනෙහවන්තයේ සිත අලුත් කර ගන්න ඕන. පරණ සිතද විලා නිකන් දෙවියන් වහන්සේගේ අභිමුඛේ වාඩි වෙලා ඉන්න වැඩක් නැහැ. පරණ කෙනා පරණම තමයි. ඒ නිසා සෙනෙහවන්තය මතක තියාගන්න සිත අලුත් වෙන්න ඕන. හලෙලූයා. හලෙලූයා. සෙනෙහවන්තය කුරුසියේ ගමන අමාරුයි ඇත්ත බොරු නෙවෙයි. හැබැයි අනිත් පැත්තෙන් බැලුවම 100% කුරුසියේ ගමන පහසුයි ලෙහෙසි. ආමෙන්. කොහොමද ඒක කියන්නේ? මට වෙබලේ තියෙනවා. මක් නිසා තමයි වියදම් පහසුය. මාගේ පරද සැහැල්ලුයි. කීසේක හලෙලූයා. අමාරුයි ඇත්ත.
හැබැයි උන්වහන්සේ කියනවා නෑ මේක ලේසි. සනේවන්තයේ මේ විය ගහ අරන් යන විට කොහොමද මේක ලේසි වෙන්නේ? අමාරු එක ලේසි වෙන්න තියෙන ක්‍රමය මොකක්ද? අමාරු එක ලේසි වෙන්න තියෙන ක්‍රමය මේ මාර්ගයේ යන විට යේසුස් වහන්සේ අපේ සමග පුරුෂය උසුලාගෙන යනවා. ආමෙන්. හලෙලූයා. හලෙලූයා. අමාරු නැසනේවන්තයේ මේ ගමන මේ ලෝකේ ලක්ෂ සංඛ්‍යාත සරග මේ කුරුසේ මාර්ගයේ ගමන් කරන්නේ කොහොමද? අමාරු වෙන්නේ එකම හේතුව උන්වහන්සේට ප්‍රේම නොකිරීමයි. සභාවට ඇවිල්ලා වාඩි වෙලා ඉන්න අය නෙවෙයි සනේවන්තය ඔය ඉන්න ඔක්කොම අය නෙවෙයි. උන්වහන්සේ කියන්නේ මම සොයනවා මුළු ආත්මයෙන් මුළු බුද්ධියෙන් මුළු ශක්තියෙන් නමස්කාර කරන අය. දෙවියන් වහන්සේට ප්‍රේම කරන පිරිස සිත අලුත් වුණා වූ මිනිසයා. ආමෙන්. හලෙලූයා. සනේවන්තය හිතලා බලන්න කොච්චර අමාරු මාර්ගයක හරි ගමන් කරනවා නම් Taman ප්‍රේම කරන කෙනා ඉන්නවනම් කොහොමද? අමාරු දෙයක් ගමන නෑ සනේවන්තය. හරි ලේසි. මට මතකයි අපි කොරියාවේ ඉඳිද්දී ධනිස්සෙනුත් උඩට හිම වැටිලා. ඔය බූට්ස් එකක් දාගෙන ජැකට් එකක් දාගෙන හැබැයි ගොඩාක් අය ඒවයි යහපත් වෙන්න බැරුණා. ඇයි? හිම මෙච්චර වැටලා හරි අමාරු. නමුත් ප්‍රේම කරන කෙනා හිටියා. සිස්ටර් හිටියා මාත් එක්ක. එදා ඉඳලා ඉගෙන හිටියා හරි ලේසි. හරියට අදටත් අපි කියන්නේ ඒ ගමන හරි ෂෝක්නේ. හැබැයි සමහර අය කියනවා අම්මෝ ඉන්නපා වෙනවනේ අච්චරිය වැඩේද. ඇත්ත ප්‍රේම කරන කෙනා ඉන්නවනම් ඕනම අමාරු ගමන හරිම ප්‍රීතියෙන් යන්න පුළුවන්. ආමෙන්. හලෙලූයා. හලෙලූයා. මොන තරම් අමාරු ජීවිත ගමන. අපි යේසුස් වහන්සේට ප්‍රේම කරනවා නම් උන්වහන්සේ අපිත් එක්ක යනවා. අපිට මේ ගමන යන්න පුළුවන්. ආමෙන්. හලෙලූයා. හලෙලූයා. සනේවන්තයෝ පාත්‍රයා මේ කියන්නේ පාස්ටර් නම් කියන්නේ ඒ වුණාට ඉතින් අපිට පුළුවන් ද ශරීරේ බාර දෙන දෙවියන් වහන්සේ කමක් නැහැ. ඔබ හැමෝම එක දෙයක් දැනගන්න. මොකක්ද? ඔබ එහෙම බාර දෙන්න තවම මට බැහැයි කියන කෙනෙක්ව ඉන්න බව. ඒ ඇයි දන්නවද? ඔබ ඒක අද දිනේ දාලා ලියලා තියන්න ගියාම ඇයි? ජීවිත වෙනස් කරන්නේ පාස්ටර් නෙමෙයි. ජීවිත වෙනස් කරන්නේ තවත් මිනිස්සෙක් නෙමෙයි. ඔබ දන්නවනම් ඔබ එහෙම කෙනෙක් කියලා දෙවියන් වහන්සේ ඔබව ස්ථිරව වෙනස් කරන්න යනවා. ඔබ දන්නේ නැතුව ඉන්න තාක් තමයි ඔබට ප්‍රශ්නේ. ඔබ දැනගත්ත දවසේ ලියලා තියන්න මට තාම මගේ ශරීරය දෙවියන්ට බාර කරන්න බෑ. මම ඉන්න තත්ත්වෙ දන්නේ මම මෙහෙම තත්ත්වෙක ඉන්නේ. ඒක ඔබ දැනගත්ත නම් අද ඒක ලියලා තියන්න දෙවියන් වහන්සේ ස්ථිරව ඔබව වෙනස් කරන්න යනවා. එදා දවසේදී ඒ දිනේ අහනවල ඔබ කියන්න දෙවියන් වහන්සේ ජීවමානයි. උන්වහන්සේ මාව වෙනස් කළා. හලෙලූයා. හලෙලූයා. දෙවියන් වහන්සේ ජීවමානයි. ආමෙන්. සනේවන්ත රූප දෙහාවේ පරිච්ඡේදයේ 6 වෙනි පදයේ කියනවා මින්පතු අපි පාපවල සේවය නොකරන ලෙස පාප ශරීරය නැතිවන පිණිස අපේ පරණ මනුෂ්‍යයා උන්වහන්සේ සමග කුරුසේ ඇනගසන ලද බව දනිමු. ආමෙන්. කවද්ද අපි පාපී මනුෂ්‍ය ඇනගැව්වේ? අද නෙවෙයි. යේසුස් වහන්සේ කුරුසේ ඇනගැව්ව දවසේ. ආමෙන්. හලෙලූයා. මම ඔබට කිව්වේ ඇස් වලට දකින දේවලින් කන් වලට ඇහෙන දේවලින් සාතන බොහෝ මනුෂ්‍යයන් ඔහුගේ මාර්ගය අරගෙන යනවා. සනේවන්තය මම හරි ප්‍රීතිමත් වෙනවා ඔබ දැකීම ගැන. හැබැයි ඒක මට ඔබ දැකීම නිසා නෙමෙයි. දෙවියන් වහන්සේගේ අභිමුඛය දැකීම නිසා. හලෙලූයා. 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 සනේවන්තය දෙවියන් වහන්සේ විසිත අලුත් කුණේ නැති කිසිවෙක් දෙවියන් වහන්සේගේ උපකාරය ලබන්න යන්නේ නැහැ. මතක තියාගන්න. දෙවියන් වහන්සේ කවුද කියන එක හරියට ඔබ දැනගත යුතුයි. ආමෙන්. දැනගත්නවා කියලා කියන්නේ ඔබේ සිත වෙනස් වෙන්න ඕන. ආමෙන්. හලෙලූයා. සනේවන්ත දෙවිවරුන් පොතේ 5 වෙනි පරිච්ඡේදය 17 වෙනි පදයේ කියනවා එබැවින් යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින්නේ ඔහු අලුත් පැවිදිලා එය පරණ දේ පහවගේ එය මෙන්න සියල්ල අලුත් වී තිබේ. හලෙලූයා. හලෙලූයා. ඔබ අලුත් පැවිදිලා කියලා ඉවරයි. ආමෙන්. මම අලුත් පැවිදිලා කියලා ඉවරයි. ආමෙන්. තවත් කොඳුරමින් අඬමින් අනිත් කෙනා දිහා බලමින් ඉන්න එපා. ඔබ අලුත් පැවිදිලා නම් ඔබ අලුත් සනේවන්ත ඔබ අලුත් පැවිදිලා කියලා ඉන්නකේ ප්‍රීතිය මොනතරම්ද කියනවනම් ඔබ හොඳ අලුත්ම ඇඳුමක් ගෙනල්ලා අලුත් ඇඳුම ඇඳගෙන ඉන්න ගම
පාරේ යනවාසේ ගමන් යන්නේ නෙමෙයි. යකිනුට වැදමක් යනගෙන තියෙනවා. අනේ ඔබ බුදුවල කියලා අනේ ඔයයි මෙහෙම ඉන්නේ කියලා එයාගේ අඳුම ඔබ දා ගන්නවා. ඒහා සමානයි ඔබ අනිත් කෙනාගේ පවිත්‍රත්වයේ හිවීම. ඔබ ඔබේ පවිත්‍රත්වය හොයාගන්න. ඔබ ඔබේ වස්ත්‍රයේ පවිත්‍රව තබා ගන්න. අනිත් කෙනා දිගදෙන්න එයාගේ වස්ත්‍රය පවිත්‍ර කරගන්න. හලෙලූයා. ඇයි සනේවන්ත සුදලේව කියන ඔබ දැනටමත් අලුත් මැරිලා ආමෙන්. මට කරන්න බෑ. සමහර අය ඉස්සර මට කියන පාස්ටර් මට පාස්ටර් මෙහෙම මේ යාළුවා බලන්න මේ ළමයි බලන්න මේ ළමයි වෙනස් කරන්න මට පුළුවන් නම් කොච්චරද? ඉස්සර මට මතකයි මගේ දේවදාසයෙක් ඉන්න හරි මිත්‍රෙක් මාත් සමග ඉන්න අපි දෙන්න කතා වෙනවා දිව්‍යන් වහන්සේ ගැන කතා කරනවා. අපිට පුළුවන් නම් මිනිස්සු වෙනස් කරන්න. ඔව් ඉස්සර ටිකක් පච්ච ගහලා එහෙම ඉන්න සහෝදරේ මම ඔබේ නම කියන්නේ නැහැ. මුත් මාත් එක්ක ඉඳී කෙනෙක්. සෙනෙහවත් අපි ගියා ටවුන් එකට ගිහලා ඔක්කොටම පොල්ලකින් ගහන්නේ වෙනස් වෙන්න කියලා. සෙනෙහවත් අපිට වෙනස් කරන්න බෑ. හලෙලූයා. හලෙලූයා. කවුද වෙනස් කරන්නේ? එසේකියල් පොතේ 36 වෙනි පරිච්ඡේදයේ 26 සහ 27 වෙනි පදවල කියන ඔක්කොත් මම අලුත් සිතක් නුඹලාට දී අලුත් ආත්මයක් නුඹලා තුල තවා නුඹලාගේ මාංශය ගල්සිත පහකට මාංශෙන් වූ සිතක් නුඹලාට දෙන්නේ. මාගේ ආත්මය නුඹලා තුල තවා නුඹලා මාගේ පණ ප්‍රකාර හැසිර මාගේ විනිශ්චයන් පවත්වමින් ඒවා කරන්න සලස්වන්නේ. හලෙලූයා. හලෙලූයා. අපේ සිත පරිවර්තනය කරන්න පුළුවන් දෙවියන් වහන්සේට විතරයි. ආමෙන්. අපි දැනගන්න ඕනේ එක දෙයයි. මට තවම ශරීරයේ දෙවිඳුන්ට පූජා කරන්න පුළුවන් බැරිද? හලෙලූයා. හලෝ. විද්‍යාව කොට නැගිටින්න. දෙවියන් වහන්සේගේ ආධුනිකේ වචනේ රාස ගන්න නැත්නම් ඔබ නිස්පලයි. ඔබ සියල්ලට වඩා දෙවියන් වහන්සේගේ වචනේ ආසා කරන්න. සෙනෙහවත් මතක තියාගන්න. අපි අපේ දෙවියන් වහන්සේගේ සෙනගාමෙන් ආමෙන්. තවත් කාටවත් ඔබේ සිත වෙනස් කරන්න බෑ. සිත අලුත් කරන්න පුළුවන් උන්වහන්සේට විතරයි. ආමෙන්. ඔබ තීරණයක් ගන්න ඕන. මට පුළුවන් මගේ ශරීරය දෙවියන් වහන්සේට යාගයක් කොට පූජා කරන්න. කොහොමද එහෙම වෙන්නේ? එහෙම වෙන ක්‍රමය තමයි සෙනෙහවත්ය. තමන්ට තියෙන්න ඕන සහතිකයක්. ආමෙන්. ඒ සහතිකය නැත්නම් ඒකත් ආශිර්වාදයක්. ඇයි පාස්සේ සහතික නැති? ඇයි දන්නවද? ඔබ අද දන්නවා මම තවම ඒකට සුදුසු නෑ. ඔබ ඒක දන්නේ නැත්නම් ඔබ ලොකුම භයානක මාර්ගයට යනවා මිනිස්සේ. ඔබ අද ඒක දැනගත්තා නම් ඔබේ ජීවිතය ස්ථිරවම උන්වහන්සේ වෙනස් කරන්න යනවා. ආමෙන්. හලෙලූයා. හලෙලූයා. සෙනෙහවත් මට මතකයි මට අවුරුදු 20 කාලේ මම ජීවත් වුණු ආකාරය. සමහර පොතක් තියෙනවා. ඔය රටේ දැන් පිළිගත් ප්‍රශ්න දෙකකට ප්‍රධානීත් එක ඉඳලා තියෙනවා. සෙනෙහවත් ඉස්සර මට ගැහුවොත් ගහනකම් යොසීමක් නැහැ. බැන්නොත් බයිනකම් යොසීමක් නැහැ. මගේ දෙයක් ගත්තොත් ඒක ආපහු ගන්නකම් මට යොසීමක් නැහැ. සෙනෙහවත්ය මට රිද්දුවත් හරියට අර කතාවේ කියන්නේ කායිනේ දෙවියන් වහන්සේ නොදන්න කාලේ. ඒ කාලේ රිද්දනකම් යොසීමක් නැහැ. හැබැයි යේසුස් වහන්සේ දැනගත්තට පස්සේ යේසුස් වහන්සේ කවුද කියලා දැනගත්තට පස්සේ යේසුස් වහන්සේගේ ප්‍රේමය මොනතරම්ද කියලා දැනගත්තට පස්සේ සම්පූර්ණ ඒ කාලසිත වෙනස් වුණා. ආමෙන්. හලෙලූයා. ඒ කාලසිත වෙනස් වුණා. ආමෙන්. ඒක මනුෂ්‍යයන්ට වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. මම විලෙන් කියන ගුරුවරු 10 කරා ගාල ටවුන් එකේ ගාල නගරේ පිටඩින් කර කෙනෙක් කිසිවෙකුට දන්නවා වෙනස් කරන්න. දෙවියන් වහන්සේ වෙනස් කරේ. ආමෙන්. හලෙලූයා. හලෙලූයා. සෙනෙහවත්ය උන්වහන්සේ කාලසිත පහ කරනවා කියලා කියන්නේ නැති. උන්වහන්සේ කාලසිත වෙනස් කරනවා කියලා කියන්නේ නැති. සෙනෙහවත්ය කොහොම කිතුනෝ කොහොමද ජීවත් වෙන්නේ? මම නැවත ඔබට කියනවා චිත්‍රපට ලෝකෙක ජීවත් වෙනවා. ගේම් ගහන ලෝකෙක ජීවත් වෙනවා. ඕපදූප කතා කරන ලෝකෙක ජීවත් වෙනවා. අර කෙනාට මේ කෙනාට ඇඟිල්ල දික් කරන ලෝකෙක ජීවත් වෙනවා. ඒ කෙනාව වෙනස් කරන්න ඒ කෙනාගේ ගල්සිත දිය කරන්න දෙවියන් වහන්සේට පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඔබ දැන් තීරණයක් ගන්න. ඔබ ගාව ගල්සිත දිනනවා නම් දෙවිඳුන් සොයන්න. හලෙලූයා. ගල්සිතක් දිනනවා කියලා පිළිගන්න. පිළිගත්තම උන්වහන්සේ ඔබ වෙනස් කරන්න යනවා. ආමෙන්. හලෙලූයා. හලෙලූයා. සෙනෙහවත් ඉරිදරව් 3:20 කියනවා මෙන්න මම ඔබ ළඟ සිට තට්ටු කරමි. යමෙක් මාගේ හඬ අසා
දොර ඇරියොත් ඔහු වෙත ඇතුළ ඔහු සමග කෑම කන්නේ. ඔහුද මා සමග කන්නේ. හලෙලූයා. අපි අයියෙන් ආමෙන් කියමු. ආමෙන්. උන්වහන්සේ කියන්නේ මෙන්න මම දොර ළඟට ඇවිල්ලා නුඹේ දොර අරිනවා කියලා. උන්වහන්සේ කියන්නේ මම තට්ටු කරනවා. ආමෙන්. දොර අරින්නේ ඔබේ මගේ වගකීම. ආමෙන්. යේසුස් වහන්සේ ස්වාමීන් වහන්සේ මගේ දෙවියන් වහන්සේ මම සියල්ලට වැඩි ඔබට ආදරය කරනවා කියලා. සනේවත් උන්වහන්සේ තුළට යන එකේ වගකීම තියෙන්නේ ඔබටයි මටයි. ආමෙන්. දොර ඇරියොත් තමයි උන්වහන්සේ ඇතුල් වෙන්නේ. දොර ඇරියොත් තමයි උන්වහන්සේ ඇතුල් වෙලා ඔවුන් එක්ක එකට කෑම කන්න යන්නේ. ආමෙන්. දොර අරින එක අපේ වගකීම. ආමෙන්. සමහර අය දොර අරින්න තියා දොරට යකඩත් හේතු කළා තියෙනවා. ඔව් බයි යේසුස් වහන්සේ ආවෝ. ප්‍රශ්නය මොකක්ද? ඔක්කොම ඇතුලේ තියෙන්නේ කවුද? කමන්නේ ඉන්න තත්ත්වෙම දොර අරින්න. ප්‍රේමවන්තය ගෙදරට එනකොට ප්‍රේමවන්තය අපි කියමු විවාහ වෙච්ච පුරුෂයා එන විට මේ වැඩ කර හිටියා කියලා එහෙම නැත්නම් ඔව් කුණු බාල්දිය අදලා හිටියා කියලා භාර්යාව දොර අරින්න නැද්ද? ඉන්න තත්ත්වෙන් දොර අරින්න. ඔබට ප්‍රේම කරන කෙනා යේසුස් වහන්සේ. උන්වහන්සේ ඔබව ඉන්න තත්ත්වයෙන් පිළිගන්න සෝදානම්. හලෙලූයා. 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 දෙවියන් වහන්සේ ජීවමානයි. ආමෙන්. ඔබේ සිත අලුත් වුණොත් බුදුම දෙවියන්ට යනවා සෙනෙවන්තය. බලවත් වූ දෙවියන්ට යනවා. ආමෙන්. සෙනෙවන්තය එක්තරා සහෝදරේ ගැලවීම ලැබලා තුන සේවයේදී. ඔසිරගෙදරට ගිහින් තුනේ වරදක් නැතුව. ඔව් වරදකට අල්ලලා. ඉතින් ඔහුගේ ගැලවීම ලැබලා ආවට පස්සේ ඔහු බයිබලේ ගන්න කැමැත්තෙන් බයිබලේ කියනකොට තිබිලා තියෙන මොකක්ද? දේවදාසයෙක් කියලා දෙනවා සතුරාට ප්‍රේම කරන්න. ඔහුගේ ඉලක්කය දෙන්නේ යේසුස් වහන්සේ අදාගත්තා. ඊළඟට ඔහු නිර්පරාධ හිරිය ඔබගෙනාට දඩුවම් කරන්න. ඔහු පාස්ටර් මේක නම් මට බයිබලේ විශ්වාස කරන්න මේක නම් කරන්න ඕනේ. පාස්ටර් කිව්වා කමක් නැහැ. ඔබට සතුරාට ප්‍රේම කරන්න බැරි හේතුවක් නිරන්තර ස්තුති. අද ඔබ එක දෙයක් කරන්න. ඔහුගෙන් පරිගන්න කලින් ඔහු වෙනුවෙන් යාඥා කරන්න. ඔහුට ප්‍රේම කරන්න බෑ කියලා යාඥා කරන්නත් බෑ කියලා පාසෙස්තරා කියන්න බෑනේ. ඒක කාරණා දෙකම ගැලපේ. ඔහු තීරණය කරාම වෙන යාඥා කරන්න. සෙනෙවන්ත යාඥා කරන විට ඔහුගේ සිත සම්පූර්ණයෙන් වෙනස් වුණා. ආමෙන්. හලෙලූයා. ඒකයි දොර අරින්න කියලා කියන්නේ. ආමෙන්. දොර ඇරියම ඉතුරු දේ කරන්නේ අපි නෙවෙයි. ජීවමාන යේසුස් වහන්සේ. ආමෙන්. හලෙලූයා. හලෙලූයා. දෙවියන් වහන්සේ ජීවමානයි. ආමෙන්. සෙනෙවන්ත ඔබට පුළුවන් නම් ඔබේ ශරීරය උන්වහන්සේට බාර කරන්න. බොහෝ අය බැරි ශරීරය බාර කරන්න. ශරීරය හැටි කමක් ගන්නවා. ශරීරය ක්‍රිස්තුස් වහන්සේට බාර කරන්න. පාස්ව ජීවිත කාලේ මේ පොළොවේ නරන ගම කොහොමද අනේ මේකද දෙවියන් වහන්සේ බාර කරා කියලා කියන්නේ පවිත්‍රව සුද්ධව තියෙන්න. ඕක කරන්න බෑනේ පාස්ව. සමහර අය කියනවා ඕක ආඩම් කරේ පාස්ව මම අර දෙයි පොඩ්ඩක් ගන්නවා මේ දෙයි පොඩ්ඩක් ගන්නවා. ඔබ පොඩ්ඩක් නෙමෙයි ඔබ උතුරන්න ගත්තා දෙවියන් වහන්සේගේ දාසයන්ට කරන්න දෙයක් නැහැ. ඔබ තීරණයක් ගත්තා නැත්නම් ඔබේ සිත අලුතුනේ නැත්නම්. ඒ නිසා සෙනෙවත් මතක තියාගන්න. ඔබට ජීවිත කාලෙට මේක කරන්න අමාරුයි. ශරීරය දෙවියන් වහන්සේට බාර කළ යන්න අමාරුයි. මම ඔබට එක දෙයක් කියන්නම්. පැය 24ක් ශරීරය උන්වහන්සේට බාර කරන්න තීරණයක් ගන්න. හෙට දවසේ බාර කරන්න. අද ඔබ තීරණයක් ගත්තම එක පැය 24ක් මම මේක පවිත්‍රව තියාගන්නවා. කිලුට වෙන්න දෙන්නේ නැහැ. ඔය වචනකින්ම ක්‍රියාවකින්ම සිතවිල්ලකින්ම. ඇයි? මම දෙවියන් වහන්සේ දුවේ සිත අලුත් කෙනෙක් ලෙස පැය 24ක් ජීවත් වෙන්න යනවා. ඔබ ඒක තීරණයක් ගත්තොත් ඔබ ආශිර්වාදවත් මිනිසෙක්. ආමෙන්. ඔබ නොදන්නා වූ ඔබේ ජීවිතේ වෙන්න යනවා. ආමෙන්. මම ඔබට කියනවා එක පැය 24ක් තීරණයක් ගන්න. මම පැය 24ක් ඒ විදිහට ජීවත් වෙන්න යනවා. අර සහෝදරයා ඔබ හිතේ වූ මිනිසෙට ප්‍රේම කළේ නැහැ. හැබැයි ඔහු වෙනුවෙන් යාඥා කරන්න ගත්තම දෙවියන් වහන්සේ ඔහු වෙතට ආවා. ආමෙන්. ඒ වගේ ඔබ එක පැය 24ක් නිවැරදි ලෙස කැප කළොත් යේසුස් වහන්සේ ඔබ තුළට යනවා. ආමෙන්. ඉතුරු ටික ඒ දවසට බාර කරන්න දෙවියන් වහන්සේ ඉතුරු ටික කරන්න යනවා. ආමෙන්. ප්‍රශ්නේ තිබෙනකොට පැය 24ක් ගන්න ප්‍රශ්නයක්. පැය 24ක් කැප කරන්න. හලෙලූයා. හලෙලූයා. සෙනෙවන්තය අපි අපේ දෙවියන් වහන්සේගේ අභිමුඛේ උන්වහන්සේගේ ගෞරවයක් මහිමයක් නැතුව නැගී සිටිමු අපි සමිදානයට කියමු ස්වාමීනි මගේ සිත අලුත් කළ නිසා ස්තුතියි.
ගල්සිත පහ කරන නිසා ස්තුතියි. ඔබ මේ දෙවිඳුන්ට අතර ඔබේ න්‍යායක් දොස්වලා දෙවිඳුන්ට ගෞරව කරන්න. සෙනෙහවත් දෙවියන් වහන්සේ හොයන එක සාමාන්‍ය විදිහට හොයන්න එපා. කැපවීමක් නැතුව හොයන්න. ගැඹුරින් හොයන්න. මුළු හදවතින් හොයන්න. එවිට බුදුම දේව වහන්සේ කරන්න යනවා. හලෙලූයා. දාවිත් රජකම එන්නේ. දාවිත් දෙවියන් වහන්සේ මගේ ජීවිතේ පුරාවට මට ඔබගේ ගෘහේ ඉන්න කරුණාව දෙන්න කියලා. උන්වහන්සේ තමයි රජකම දුන්නේ. ඔබ සොයන දේ දෙවියන් වහන්සේව සොයන්න. දෙවියන් වහන්සේට ලං වෙන්න සොයන්න. එවිට බුදුම දේවෙන් යනවා. ස්වාමීන් වහන්සේ ඉදිරියේ ඔබ කියන ස්වාමිනේ මාව තව උකුඩුවෙක් වෙන්න දෙන්න එපා. ඇටිකේ යව උකුඩුව වගේ වෙන්න දෙන්න එපා. ස්වාමිනේ මට අනුකම්පා කරන්න. මගේ ස්වාමිනේ නොදුනුවත් කමට මගේ පෞකාර කමට යක්ෂයට ඉඩ දීලා ඇස්වල දකින දේ නිසා කම්වල අහන දේ නිසා ස්වාමිනේ සාතන් මාව ඔහුගේ මාර්ගය අරන් ගියා. ස්වාමිනේ මට කමා කරන්න අදපට අලුත් සිතා අලුත් හදවත ස්වාමිනේ මට දුන්නව සියල්ලට වඩා ඔබ ගැන සොයන ඔබට ලං වෙන ජීවිතය ඒදා ස්වාමිනේ දාවිත්තුමා දුන්නේ වේදනාවෙන් හඳුනේදී ඔබ ප්‍රශංසා කළ ලෙස ප්‍රශංසා කරමින් යන්න මට කරුණාව දෙන්න. හalleluya hallelujah ස්තුති විද්‍යාවේ hallelujah
දිනෙන් දින අලුත් වූ සිතක් අපිට තිබෙන බැවින් නැවත අපේ පාලන ජීවිතයට අපි නොයා යුතුයි. පාපයේ සුවඳ බලන්න, පාපය අල්ලලා බලන්න, පාපය අතගාමින් ගමන් කරන්න, පාපයේ රස වර්ණනා කරන්න අපි නොකළ යුතු කාරණාවක් බව මතකයේ තබාගෙන අපේ දෙවිඳුන් ඉදිරියේ අපි දෙවියන් වහන්සේට මාවීමේ දෙමින් සිත අලුත් කරගෙන සමාදානී ජීවිතයක් ගත කළ යුතු වෙනවා. සෙනෙවන්තය ඔබ මේ දෙවියන් වහන්සේ වන්දනාගෙන පිණිස ඔබ තීරණයක් ගන්න. ස්වාමීනි මම අද පටන් මගේ ශරීරය බාර කරන්න යනවා. ශරීරයේ සියලු කාරණා බාර කරන්න යනවා. ඔබ වහන්සේ ගෞරව ලබන්න මගේ ශරීරය. ස්වාමීන් වහන්සේගේ වචනේ කිව්වා ශරීරය ජීවමාන යාගයක් කොට ඔප්පු කරන්න. මම ජීවන්ත ඉන්න බව ඇත්ත. නමුත් මම යාගයක්. මම මැරිලා. මම මැරිච්ච බව ඇත්ත. නමුත් මම ජීවත්ව සිටිනවා. ඒ උතුම් ආශිර්වාද ලැබුවා. ක්‍රිස්තියානි සෙනගමන අපි ඒ උතුම් ආශිර්වාද දුන්නු. දෙවියන්ට ගෞරවයක් පුරසන්නාදයක් දුන්නු. ඔබගේ දාසයන් සමග ඔබගේ ශුද්ධ පාද පාමුලට එනවා. ප්‍රේමණීය දෙවිඳුනේ මේ මුළුසෙන් ඔබගේ අතට බාර කරනවා. ඔවුන් අනුසිතක් ඇතුව ස්වාමීන් වහන්සේගේ කාන්සිත පහවෙලා ස්වාමීනි මාංශයේ සිතක් ඇත්තව ආශිර්වාදයක් දැල්ලෙස තම ශරීරයන් ඔබගේ පාමුලට ගෙනවි. ඔබට බාර කරනවා. ස්වාමීනි ඒ උතුම් ආශිර්වාද භුක්ති විඳින සේක පාඩපත් කරලා මුළු සෙනග ඔබට බාර කළා. ඔබගේ දාසයන්ට මුළු හදවතින් ආශිර්වාද කරනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ ජීවමාන නාමයෙන්. ආමේන්. බලවත් පියාණනි ඔබට ප්‍රේම කරන ඔබගේ ආත්මීය දරුවන් ඔබට ගෞරව කරලා ප්‍රීතියෙන් යුතුව හැරී යනකම් ගමන් කරන මාර්ග වේවා. ස්වාමීන් ගමන් කරන යාන වාහන වේවා. ස්වාමීන් අතුරු වෙන කුප්පි මෙස්සේවා. ස්වාමීන් අපේ පිටින් දිනාගේ ඉදිරියට පිටුපසට දෙපසට ඉහළට පාට හමු වෙනවා. ඕනම කෙනෙක් ඕනම දෙයක් අපි එකිනෙක කරා ආශිර්වාදයේ පිණිස නියම කළ නැහැ. ඔබ නියම කළ සායස්තුනේ ඒ සියලු ආශිර්වාද අපි දැන්වත් භුක්ති විඳින්න. දැන් ස්වර්ගයේ වැඩසින දෙවියන් වහන්සේගේ උතුම් වූ කරුණාව නාසර යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නොමින ප්‍රේම ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පිණිස සානුග්‍රහය ඔබගේ නැවත පැමිණීම දක්වා අප සියල්ලන් හා සමග වේවා. ආමේන්. ආමේන්. देवियन वहां से बसेल आशीर्वाद